තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡාවන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. අතත් මොනවද හිතුවද? හොයන්න පටන් යන හොය සංඥාව කියන්නේ අනිත්‍ය ස්වභාවය මෙනේ ගන්න කියන්නේ දකින්න දේ ගැන හොයන්න තු ඒකේ හඳුනා ගැනීම අනිත්‍ය ස්වභාවය මෙනේ කරපු තමයි දවස් 30ම කරේ. ඒක සමාරකල හිතීම වලම හඳුනා ගැනීම හිතට එන්නේ දේවල් දැනගත්ත දැනි ගැනීම තමයි ඔබේ. එතකොට අර හරි කියන්නේ ඒක සංගාලයක අයින් වෙනවානේ. දැනගත්ත දේ පිටුන දේ එහෙම අයින් වෙලා පොඩි හිතට සැලසිල්ලක් වෙන ගතියක් එහෙම තියෙනවා. දිගට කරගෙන යනවා. මම ඒකට තව පොඩි එකක් කියන්නම් කරන්නේ. හඳුනා ගැනීම හඳුනාගන්න දේ අර මං කිව්වේ ඒ දෙක අයින් වෙන්න ඕනේ කියන එක. දැන් අපි ගත්තොත් එහෙනම් මෙතන කෝපේ පේනවා. එතකොට අපට තේරෙනවා හඳුනාගත්තා කියලා තේරෙනවා. අපට තේරෙනවා කෝපේ තියෙනවා කියලා එකක් තියෙනවා. එතකොට හඳුනාගත්ත දේයි හඳුනා ගැනීමයි කියලා. අපි ඒක තව විමසන්න ඕනේ. මම අර ඊයේ කිව්වර පෙරදා කිව්වර අපි මේක මොකද්ද කෝපේ කියලා විමසන්න ඕනේ කියලා. ඒ වගේ තව විමසන්න ඕනේ. එතකොට අපට දැන් පෙනීම තුලින් හම්බ වෙනවා සංඥාවක්, රූප සංඥාව කියන එක. එතකොට අපට හිතින් යනවා නෑ තියනවා කියලා. එතකොට හඳුනාගත්ත දෙයක් තියෙනවා කියලා. දැන් එහෙනම් පෙනීමෙන් තියනවා කියලා ගත්තේ නෑනේ. පෙනීමෙන් රූප සංඥාවක්. අන්න හඳුනා ගැනීම. නමුත් තියෙන දෙයක් තමයි හඳුනාගත්තේ. ඒක තියෙනවා. හඳුනාගත්ත දේ තියෙනවා. දැන් එහෙනම් අපට වෙන ගෝචරත්වයකින් තමයි ඒක තියනවා කියන එක අපට හොඳටම තේරෙන දෙන්නේ. හැපෙන දැනනවා කියන්නේ. මෙතෙන් ඒක මේකල්ල අල්ල බලනවා. අල්ල බැලුවට පස්සේ ඇල්ලීම එක්ක දැනෙන එකක් තියෙනවා. නේ? ඇල්ලීම එක්ක දැනෙන සංඥාවක් තියෙනවානේ. එතකොට එතන සංඥාව. දැන් පෙනීම එක්කත් හම්බුන සංඥාව කියලා නෑ තියෙනවා. තියෙන එක බැලුවා අල්ලලා. ඇල්ලීම එක්ක සංඥාව. දැන් ආයෙ මොකද තියෙනවා කියන්නේ? දැන් අල්ලනකොට තේරෙන්නේ ඝන හැටියට ආමි තියෙන එක වුණ තද හැටියට ඔන්න තද බවක සංඥාවක් ආවා. දැන් මේක අපට එතනින් එහා ආයෙ තියනවා කියන්න අපට මේ හඳුනාගත්ත දේ තියනවා කියන්න අපට ඉඩ පොඩ්ඩක් ඇහිරෙනවා. එතෙන් මේක අල්ලලා බලනකොට ආයෙ දැනෙච්ච පහසන්නේ තියෙන්නේ. පහසත් එක්ක හම්බෙච්ච එකනේ. දැන් ඊළඟට අපි ගත්තොත් එහෙම ඇහෙන කාරණාව තමයි ඇහිම කියන සංඥාව. ඊළඟට අපිට ගිහිල්ලා බලනකොට පෙනීම කියන එකත් එක්ක ඔය කුරුල්ල කෑ ගහන එක ඇහිම කියන එකත් එක්ක දෙන ඔන්න සංඥාව. නෑ නේ කුරුල්ලෙක් ඉන්නවා. ඊළඟ බලනකොට පෙනීම කියන එකත් එක්ක සංඥාවක් තියෙනවා. අල්ලලා බලනවා දැනීම කියන එකත් එක්ක සංඥාවක්. එතනින් එහා අපට හොයන්න ගන්නෑ. දැන් එතකොට අපට අර දැනෙච්ච දේ කියන කාරණාවට ඉඩ නැති කියලා යනවා. ඊළඟට අපි ස්වરૂපය කියනයි රූපය කියන එකයි ගත්තට පස්සේ දැන් අපිට දැන් කෝපය කියන කාරණාව එක ගත්තාම අපේ ස්වરૂපයක්. ඒ කියන්නේ ස්වરૂපයක් කියන අපි හිතමුකෝ නිකන් හැඩයක් කියන ස්වභාවයක් හැඩයක්. දැන් පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙම හැඩයෙන් නැතුව රූපේ මොකද්ද? හැඩයෙන් නැතුව තියෙන රූපේ. රූපයයි ස්වરૂපයයි. දැන් අපිට හැඩයක්. දැන් හැඩයෙන් දැන් අපි එක පැත්තකින් අපිට හිතන්න පුළුවන් හැඩයෙන් ඒ අපි ගත්ත හැඩය අපි ගත්ත ස්වરૂපය හැර තියෙන රූපය මොකද්ද? ඒ කියන්නේ ස්වરૂපයකින් තොරව තියෙන එකට මොකද්ද දාන්න තියෙන නම් කිරිල්ල? කෝපය කියන ස්වરૂපයක් ආවා. එතකොට ස්වરૂපය කියන එක වෙනම තිබිලා කෝපය කියන එක වෙනම තිබෙනවා කියනකොටම ආයත් ස්වરૂපයක් නෙවෙයි. දැන් කෝපය කියලා අපට ආය ස්වરૂපයක්ම නේ ආවේ.
පෙනීමෙන්ම ස්වරූප දැන් අපි ගත්තොත් මාව පේනවා. පේනකොට ස්වාමීන් වහන්සේ කියන ස්වරූපය. එතකොට දැන් ස්වාමීන් වහන්සේ කියලා නෑ ස්වරූපෙන් තොරව අර ඉන්නේ ස්වාමීන් වහන්සේ කියන එක ස්වරූපයනේ අප. ඒ කාරණාවත් දැන් අපි හිතමු නැත්තම් අපිට ඒක අල්ලලා බලන්න පුළුවන්. දැනෙන ස්වරූපයක් කියනවා. මේ කෝපය වලට පස්සේ ආයි දැනෙන ස්වරූපයක් කියනවා. මොකක් හරි දැනීමක් එක්ක තද හරි මොනවා හරි ස්වරූපයක් කියනවා. ඒතර අර මේ මොන විදියකට ගත්තත් අපේ ඒ කියන්නේ අපි ගෝචරත්වයේ භුක්ති විඳින කාරණාව හැරුණකොට අපි වෙන එකක් තියනවා කියලා මනසින් අහපව දාගන්න කාරණාව කොහොමත් අපේ මනෝලෝකයක් නේ. ඒක දැන් අපි සාමාන්‍ය දන්නවනේ මනසින් දාගන්න එක මනෝලෝකයක් කියලා. එහෙනම් අපිට අනිත් ටික තමයි අතර දැනෙන ටික. ඇඟට දැනෙන ටික. ඇඟට දැනෙන ටික තමයි දැනෙන ස්වරූපයක් තියෙන්නේ. එතකොට එහෙනම් තියනවා කියන්නේ ස්වරූපෙන්තර රූපෙ මොකක්ද? ස්වරූපෙන්තර රූපේ කියන කාරණාවත් ආයෙත් දැනෙන එකක් නෙවෙලා ආයෙ ස්වරූපයක් නෙවෙලා තියෙන්නේ. දැනෙන ස්වරූපයක් සද ස්වරූපයක් ආවා. නැත්නම් මේ කෝප්පේ වතුර ටික බලනකොට අන්න පිච්චෙන ස්වරූපයක් ආවා. දැන් එතනින් එහා පේනකොට පේන ස්වරූපය මේ වතුර කියලා අර ඒ ස්වරූපයක් ආවා. ඒකට ඒ කරුණ වලින් හැර අපට මොකද්ද දැන් තියෙන්නේ අර ගෙම්බ කෑ ගහනවා. ස්වරූපයක් ආවා ගිහිල්ලා බලනවා. පේන ස්වරූපයක් ආවා. අල්ලලා බලනවා. දැනෙන ස්වරූපයක් ආවා. එතනින් එහා අපට මේ අපි තියනවා කියන්න මොකද්ද අපි එතනින් එහා ගන්න තියෙන පදනම. දැන් අපිට මෙතනින් එහා තියනවා කියන ගන්න පදනම නැහැ. පෙනෙන ස්වරූපයක්, ඇහෙන ස්වරූපයක්, දැනෙන ස්වරූපයක්. ඊළඟට අනික හිතන ස්වරූපය. හිතන ස්වරූපයට කොහොමද ගන්න පුළුවන් මේ මානසිකයි කියන එකනේ. හිතන ස්වරූපය කියන එක. භවයත්වය අපට ගන්න පුළුවන් මේ ඇත්තටම හරිම දේ අපට භවයත්වය ගන්න පුළුවන් මේ ඇඟට දැනීමත් එක්ක. ඉතින් ඒ කාලවලට දැනෙන ස්වරූපයක් තියෙනවා. ඉතින් අතින් ඇල්ලුවට පස්සේ අත කියන්නේ නැහැනේ කෝප්පය අඬ ඇල්ලුවා කියලා. අතට තිබ්බ දැනුණ ස්වරූපය. දැනුණ ස්වරූපයක් අපි කියන කෝප්පය අඬ ඇල්ලුවා කියලා. ඊළඟට පෙරණ ස්වරූපයේදී අපට කෝපය කියලා හැකියන්නේ නැහැ. හැබැයි පෙරණ ස්වරූපයේදී අපි හිතලා දාගන්නවා කෝපය කියලා. එතකොට දැන් බලන්න අපි හැම වෙලේම අපි මේ ලෝකෙ මොන විදියකට ජීවත් වුණා. ඒ හැම එකදීම අපි ප්‍රායෝගික යෙදෙන අත්දැකීමේ කෘත්‍යයක ඉන්නේ නැහැ. ප්‍රායෝගික යෙදෙන අත්දැකීමේ කෘත්‍යයක ඉන්නේ නැති නිසා තමයි අපට මේ ලෝකයේ කියන කාරණාව ඒක ඇත්තටම අවිද්‍යාව. ඒ කියන්නේ දැන් අපි වර්තමානයේ මම වර්තමාන වචනේ භාවිතා කරන්නේ නැහැ. මොකද හේතුව මේ වර්තමාන වචන භාවිතා කරාම ඒ වචනේ තුලම තියෙනවා අතීත අනාගත කියන කරුණු දෙකත් එක ගිහිල්ලා තියෙන නිසා මම හැම වෙලෙම කාරණා කරන ප්‍රායෝගික යෙදීම. ප්‍රායෝගික යෙදීම කියන කාරණාවනේ සත්‍ය. නේ? ප්‍රායෝගික යෙදීමෙන් තොරදී හිතිලක් නෙහි. එතකොට අපි එහෙනම් අපට ඉන්න බැරිකමක් තියෙන හැම වෙලෙම ප්‍රායෝගික යෙදීම. මේක මේ පෙනීමේදී ස්වરૂපයක් ආවා ප්‍රායෝගික යෙදීම. හැබැයි හිතනවා කෝපෙ පෙවුණා කියලා. නේ? යෙදීමේදී ස්වરૂපයක් ආවා මේ පෙනීමේදී ස්වરૂපයක් ආවා. ඕන තමයි ප්‍රායෝගික යෙදීම. හැබැයි අපි ඇතුලෙන් හිතෙන් එනවා කෝපෙ පෙවුණා කියලා. අල්ලනකොට දැනීමේදී ස්වરૂපයක් ආවා තදයි කියලා. හැබැයි හිතින් එනවා ප්‍රායෝගික යෙදීමින් නැතුව මේ කෝපය ඇල්ලුවේ කියලා. එතකොට අපිට ඒකෙන්ම කියන්න පුළුවන් මේ අපි මානසික ලෝකයක අපි කියන්නේ දැන් ඒකනේ අචකන්නාසේ දිවකට පිළිසරන මනස කියලා. හැබැයි අපි එතනින් අතර වුණා කියලා ධර්මයට යන්නේ නැහැ. මම අර පෙරද කීපකේදී පැහැදිලි කරේ අන්නේ මුත්‍තිකාමීන්ගේ චින්තනය. අචකන්නාසේ දිවකට පිළිසරන මනස. එතනින් ආව කියලා ධර්මයේ නෙමෙයි බුදුරණාහි ධර්මයේ නෙමෙයි. හැබැයි ලෝකයේ දෙන අත්දැකීම ගත්තා. ඔන්න ඔතෙන්ද ජීවිතේ යමුනාට පස්සේ ફોකස් වුණාට පස්සේ ඕක අන්න එතකොට බලන්න හිතන්නට ඕනේ. සිහියක් ඕනේ නේ. ඒකට යොමු වෙච්ච බවක් ඕනේ. හිතීමකුත් තියෙනවා. විචක්ෂණයකුත් ඕනේ. මේ ඔක්කොම තිබෙච්ච තැනදී අන්න බුදුරණවහන්සේ ඒක එකම හේවනවා. ඔන්නෝක තමයි අර සිත කර්මාන්නේ මෘදු විනීවරණ එනවා කියලා කියන්නේ. එතකොට ඒ එකම මෙහෙවීමක් කරනවා අර ඒ හඳුනාගත්ත සංඥාව කියන එක දැන් අපි ගත්තොත් දැන් කෝප්පේ පෙරුණා කියනකොට පෙනීම හඳුනා ගැනීමක් ආවහම දැන් මොන ડોක්ටර්ට නැහැ මානසික සංකල්පයකට ගිහිල්ලා තියෙන කෝප්පේ හඳුනාගත්තා කියලා. හරියට යෙදීමේ අත්දැකීම හිටියනම් ප්‍රායෝගික යෙදීම හිටියනම්
තියෙන කෝපයකයි මේ ස්වરૂපය ආවේ කියන කාරණාව නැහැ. මොකද ස්වરૂපයක ඉදලා තියෙන්නේ. යෙදුනේ එක ප්‍රායෝගික යෙදුනේ එක තියෙන කෝපේ මේ හඳුනාගත්තේ තියෙන කෝපයක ස්වરૂපයක ආවේ කියන එක මානසික ලෝකයක්. එහෙනම් මේ මානසික ලෝකෙට යන්න තියෙන සිහිය තියෙන්නට ඕනේ. සිහිය තියෙන්නට ඕනේ අර විචක්ෂණයක් දිනුලා තියෙන්නට ඕනේ. ඔහොම ඉන්න තැනදී හැබැයි ස්වરૂපයක ඉන්නවනේ. ඔන්න ඔය ස්වરૂපය වැරදි විදිහට කල්පනා කරන්න කියන්නේ ඒ ස්වરૂපය කියන එකත් බොරුවක් කියන විදිහට කල්පනා කරන්න පුළුවන් කරලා අරූපෙට යන්න පුළුවන්. ඔන්න ඔතන ඉද්දී අන්න බුදුරන් වහන්සේ ඉස්මතු කරන එක තමයි අපි අර පෙරේදට කලින් දවසේ කතා කරපු කාරණාව මම අර පැහැදිලි කරේ පෙරේද කියන බන්ද. ඔය කාරණාව එක්කම ඔය අත්දැකීම එක්කම විතරක් ඉද්දී ඔන්න දැන් අහන ප්‍රශ්නේ දැන් මම අර කිව්වේ මට ආපු ස්වરૂපයක් නේ. මට ආපු ස්වરૂපයක්. එතකොට මට ආපු ස්වરૂපය ගැන අර මම ඇහුවේ බහුව්‍යත්වයක් වෙනවද? ලැබීමක් වෙනවද කියන කාරණා වෙන්නේ නැහැ. දැන් ඔය ඊළඟට ස්වરૂපයක් ලැබුණා. දැන් මම කියන දේත් එක්ක අහගෙන ඉන්නවා. දැන් මේකත් එක්ක විමසනවා. එතකොට දැන් උත්තරේ හිතන එකත් එක්ක නෙන්නේ. ඒ කියන්නේ උත්තරයක් දෙන්නේ මං කියන කාරණා හිතන එකත් එක්ක. ඔව්නේ. මේක හිමිකල් ලැබෙන්නේ නැහැ. දැන් ස්වરૂපයක මම ඉන්නවා මට ලැබිච්ච ස්වરૂපයක් කියන කාරණාව නෙමෙයි තියෙන්නේ මෙන්න මේ චින්තනයත් එක්ක. ඊළඟට ওই කාරණාව එක්ක අහනවා පිළිටන්න පුළුවන්ද කියලා. බෑ. ඉතින් ඇයි මම කියලා ගත්තේ? හරි වැරදි මේක. ඔන්න ඔය මෙහෙවීමට යන්න ඔන්න ඔය මේ හිතේ දියුණු වීම ප්‍රඥාවන්තව තියෙනට. එතකොට ඔය කාරණාව එක්ක තමයි බුදුරණවහන්සේ ධර්ම දේශනා කරන්නේ. අනිත් එක තමයි මම අද කතා කරපු කාරණාවක් කරසානාංශ දෙකක්. දැන් මේ විදිහට අපි ප්‍රතිපදාවක් එක්ක ඉන්නකොට යම් කිසි විදිහකට හරි ජීවිතය ගැන හිතමින් ඉන්නකොට අපි තුල වැඩිමක් වෙනවනේ. අපි තුල දියුණුවක් වෙනවා. ඒ කියන්නේ අපි දැන් ડોක්ටර්ම හිතලා බලන්නකෝ මේ විදිහට දේශනාවක් අහලා ප්‍රතිපදාවක් යම් ප්‍රමාණයක් පුරුදු කරන්න කලින් ලෝකයේ දිහා දකිනකොට පෙනිච්ච විදිහයි දැන් ලෝකයේ දිහා දකිනකොට පේන විදිහයි අතර වෙනසක් තියෙනවනේ. එතකොට එහෙනම් ඒක අපේ කියන්නේ අපි පුද්ගලිකවට අපේ වර්ධනයක් තියෙනවනේ. ඒ පැති වලින් ගත්තාම. එතකොට ඔන්න ඔය හිතීමත් එක්ක අපේ නිවැරදිව අපි මේ කරුණු එක්ක යමු වෙලා හිටියොත්. ඇත්තටම බුදුරණවහන්සේ ධර්මයේ මොනෙත් නැහැ. අර මම මුලින් කියපු කාරණා වගේම අන්නේ විමුක්තිකාමීන්ගේ චින්තන තිබ්බත් ඒත් එහෙමමයි. අර බුදුරණවහන්සේ ධර්මයේ එක්ක යනකොට තියෙන්නේ ඒක පොඩ්ඩක් ඊතර වෙන පැත්තට යමු වෙලා තියෙන්නේ. කෙලෙසේ කියන කාරණාව වෙනකොටම ලෝකේ ජීවත් වෙන්නේ. මෙහෙම හිතපු විචක්ෂණයක් තියෙන කෙනෙක් එක්ක ඒ කෙනෙක් කෙලෙසේ එක්ක ඉන්නකොට එක පාට දැනන දේ තමයි අර ඒ කියන්නේ මේ තමන්ගේ චින්තනයේ තියෙන ඉස්මතු වෙනවා. ප්‍රබල වශයෙන්ම කෙලෙසෙනකොට. හැබැයි ධර්මය කියන කාරණාවට යමු නොවිච්ච කෙනෙකුට කෙලෙසයක් ඉද්දී එක පේන්නේ නැහැ. අන්න එකයි බුදුරණවහන්සේ කියන්නේ ප්‍රඥාවන්තයාට දුක වෙනකොට යාට මේ ඒක ඉස්මතු වෙනවා කියලා. එතකොට අපේ ප්‍රඥාව නිසා දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් අද මම අර සාන්නාසික සිද්ධිය ඇවිල්ලා කතා කරේ. එතකොට පොඩ්ඩක් කතාව ටිකක් දිග් වුණානේ. තේරුණාද දන්නේ මම වෙන පැත්තක් හැරෙවුවා. ඒ කියන්නේ දැන් අර කාරණාව දැන් මම මේ වෙලේ මටත් පුංචි ආවේගයක් ආවා. ඇවිදilla මම ඒක කිව්ව මෙන්න එහෙම සිද්ධිය වුණා කියලා. එතකොට ඒකෙදි දැන් මගේ සාමාන්‍යයෙන් තියෙන එක තමයි ඒක කිව්ව කතා කරා ඉවරයි. ඊට පස්සේ පොඩ්ඩක් වැඩිපුර යනකොට අන්න මට තේරුණා මේක වැඩි කියලා. අන්න මම ඊළඟට වෙන එකක් දානවා. මොකද අන්නේ සිහිය ඒ කියන්නේ ඒ කාරණාව එක්ක අපට දැනෙන්නට ඕනේ. ඒ අපි හිතපු ක්‍රමයක් එක්ක දැන් අපිට දැන් ලෝකේ බොරුවක් එක්ක ඉන්න බෑනේ. දැන් බොරුව ලොකුවට දැනෙනකොට ඒ කියන්නේ බොරු දේ ලොකුවට දැනෙනකොට ඒක හොඳට දැනෙනවා. පොඩ්ඩක් එහෙම දැන් අපිට දැන් අපි හිතමු සාමාන්‍ය දිනදා ජීවිතය ගත කරනකොට මේ තේ එකක් බොනවා ඊළඟට කතා බස් කරනවා ඒක අපට ලොකුවට දැනෙන්නේ නැහනේ. නමුත් අපි රෝන් යනකොට ඒක අපට දැනෙනවා වැඩි. එතකොට අරක තමයි ඉස්මතු වෙන්නේ. අන්න ඒකයි බුදුරණාහි දේශනා ප්‍රඥාව ඉස්මතු වෙනවා අර ප්‍රශ්නයක් එනකොට. අපේ ජීවිතේ අපි හරියටම ඒ විදිහට يعني චින්තනයක් මෙහෙවගෙන යනවා නම් අනිවාර්යයෙන්ම අපට ප්‍රශ්නයක් එනකොට ඉස්සරහට එන්නේ ඒක. ඉස්සරහට ඒක ඇවිදilla අපි ලොකුවට අපි විදර්ශනාවක් කරන්නේ නැහැ. හැබැයි අර මෙන්න මේක මේ බොරුවක් කරන්නේ. මේක මුලාවක්. මේක වැරද්දක්.
ඔන්න ඔය කාරණාව වෙනවා. ඔන්න ඔය කාරණාව එන විදිහේ වැඩපිළිවෙලක යන එක තමයි බුදුරණාහිර පෙන්වන්නේ අකුසලංච පජානාති කුසලංච පජානාති අකුසල මූලංච පජානාති. ඒ කියන්නේ අර දැක්මත් එක්ක තියෙන්නේ. නැත්තම් ඕන් අකුසලේ බේන් කුසලේ. එතකොට වෙන්නේ මොකද? අකුසලයේ අතහැරිය කුසලයේ අල්ලගත්තා. එහෙම වෙන්න බෑනේ. ඊතර වෙන්නට ඕනේ. ඊතර වෙන්නට ඕන නම් අර ඊතර වෙන විදිහට යොමු කරපු චින්තන ස්වභාවය තමයි අකුසලයට යොමු වෙන්නට ඕනේ. එහෙනම් අපි හරියට ධර්මයේ හිතනවා නම් ඇත්තටම ගත්තොත් බුදුරණවහන්සේ දහමට පැමිණිච්ච කෙනා ගැන කතා කරනවා සෝතාපන්න කෙනා. එතන ඉඳලා අනාගාමී වෙනකන් මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න මේ කෙනාට හික්මෙනවා කියන වචනය සහ එයාගේ කෘත්‍යයේදී පෙන්වන්නේ කාමරාගයයි පටිගයයි ප්‍රහාණය වෙන වැඩපිළිවෙලක් කියලා. මේක මේ අලුතෙන් ආරෝපණය කරපෙක නෙමෙයි. එයාට මේක කියන්නේ එයාගේ හික්මීම වැඩපිළිවෙලත් එක්ක එයාට දැනෙන කාරණා. එතකොට අර ප්‍රශ්න එනකොට එයාගේ අරක ඉස්මතු වෙන්නේ. ඒක ඉස්මතු වෙන තැනදී මොකද වෙන්නේ? අන්න අර කාරණාව කෙරෙහි අරිහිම දකිනකොට අපි හිතමුකෝ තරහක් ආවා. රාගයක් ආවා. ඊර්ෂ්‍යාව, දැඩි බවක් ආවා. අපට හිතට එන කරුණක් මොකක් හරි කරන්න ආවා. අරක ඉස්සරහට එනකොට මොකද වෙන්නේ? අර කාරණාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් හික්මෙනව නෙමෙයිද? දැන් හික්මෙන කෙනෙක් නෙමෙයිද? අන්න හික්මෙන කෙනෙක්. එතකොට අන්න එයාගේ හික්මීම දියුණු වෙනවා. ඒක භාවිතා කරනකොට හික්මෙන කෙනෙක් කියන නිර්වචනය නෑ. සෝතාපන්න කෙනා ඉඳලා අනාගාමී කෙනා දක්වා කට්ටිය ඉන්නවනේ. සෝතාපන්න කෙනෙකුත් ඉන්නවා, සකදාගාමී කෙනෙකුත් ඉන්නවා. දැන් එයානේ හික්මෙන කෙනා. මාර්ගයේ දකිමින් වැඩ පිළිවෙල වාසය කරද්දී හික්මෙන කෙනා කතාවන්නේ. එතන හික්මෙන කෙනෙක් ඉන්නවනම් ඉතින් එහෙනම් මේ හික්මෙන කෙනා නෙමෙයි නිවන් දකින්න නැති වෙලා යන්නේ. ඒ ඉතින් ඒක නෑ ඉන්නවනේ මාර්ගය දකිද්දී හික්මෙන කෙනෙක්. මාර්ගය දකින්නේ මාර්ග භාවිත. මම හැම වෙලෙම කියන්නේ ධර්මපරියය නම් ධර්මපරියය විතරයි. ධර්මපරියයයි පුජ්‍යල කතාවකුයි මේ දෙක පටලව ගත්තොත් එහෙම කවදාකවත් ධර්මෙ හිතන්න බෑ. ශේක කියලා කියන්නේ සෝතාපන්න දැන් අපි ලෝකේ වචනෙන් ගන්න සෝතාපන්න කෙනේ දනිමින් දකිමින් වාසය කරන එකට නෙමෙයි. දනිමින් දකිමින් වාසය කරනවා කියලා කතා කරොත් එහෙම එතන සෝතාපන්න කෙනෙක් ඉන්න කෙනෙක් කියන නිර්වචනයක් දැන් නේතම්මම කියන දර්ශනයක් නම් තියෙන. දැන් අර යමක සූත්‍රයේදී දැන් රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියලා ප්‍රශ්නයවත් මොකද උත්තර දෙන්න කියලා. ධර්මපරියය කියන්නේ. ප්‍රශ්නේ නෑ. ඒක ධර්මපරියය කිව්දී සෝතාපන්න කෙනෙක් අන්න උදේවයි දකිමින් හික්මෙමින් ඉන්නවා. දැන් එතකොට මේ දැන් හික්මෙමින් ඉන්න කාරණාවේ අර්ථය නේතම්මම නේ සම්මසින මේ සවත්තාරේ. දැන් අපි කියන පැත්තකින් ඉඳලා සෝතාපන්න කෙනෙක් හික්මෙමින් ඉන්නවා. ඉතින් දැන් අපි හිතමුකෝ උපරිස පරිබ්‍රාජකයා කියලා. සාරිපුත්තු සානන්ද කියලා සෝතාපන්න වුණාට පස්සේ දැන් ඔන්න දනිමින් දකිමින් ඉන්නවා. දැන් අපි ඔන්න කියනවා අන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේ දනිමින් දකිමින් මේ සේකෙක් හැටියට ඉන්නවා කියනවා. දනිමින් දකිමින් ඉන්නේ කොහමද? නේතම්මම නේසමසින මේසවත්තාදී. නේතම්මම නේසමසින මේසවත්තාදී කියනකොට කොහෙද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බවක්? ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ බව ලැබිලා නම් නේතම්මම නේසමසින මේසවත්තාදී වෙන්නේ නේද? එහෙනම් ඒ තමමනේ. ඇයි ඒ බව තියෙනවනේ. එතකොට එතෙන්ද සේක කතාව නෙමෙයි. සේක කතාව කතා කරන්න තියෙන්නේ ඒ අන්නර හික්මෙන කතිය. ඒ කියන්නේ හරියට ජීවත් වෙලා ඉද්දී එයාගේ කෝණයෙන් එයා ජීවිතය දකින විදිහ. එතකොට එයාට එනකොට අර සෝතාපන්න ඉඳලා අනාගාමී දක්වාම යන වැඩපිළිවෙලේදී සම්පූර්ණයෙන්ම කාමරාගේ පටිගය. එතකොට දැන් අපි ගත්තොත් අපි ලෝකේ අපි කෙලෙස් කියලා කතා කරන සියලු දේ. ලෝකේ කෙලෙස් කියලා කතා කරන සියලු දේ මේ දෙකත් එක තියෙන්නේ. ලෝකේ ඕන කෙනෙකුට තේරෙන අපි ගත්තොත් පටිගයත් එක්ක ඊර්ෂියාව, වෛරය, එකට එක කිරීම, බොරු කීම, ඊළඟට මේකෙන් රාගයයි පටිගය දෙකම එක තියෙන. කේලාම් කීම, පෞරුෂ වචන කීම, ඊළඟට දැඩි බව, මාන්නය, උද්ධච්ච බව. මේ ඔක්කොම ගත්තාට පස්සේ, ඒ කියන්නේ ලෝක ගොරෝසු මට්ටමේ මාන්නය කියන්නේ මැනීම කියන එක නෙමෙයි. ඒක කොමතු රූපාවචරත් මැනීමනේ. අර අපි හීනමාන, සයමාන කියන අපේ දැඩි මානය කියන්නේ. ඒතකොට මේ හැම එකක්ම එන්නේ මෙන්න මේ කාමරාගයේ පටිගය කියන එකට. එතකොට එහෙනම් අනිවාර්යයෙන්ම එයාට කාමරාගයේ පටිගය කියන කාරණාව දැනෙනවා කියන්නේ තරහ,
ඊළඟට ඊර්ෂ්‍යාව, වෛරය, දැඩි බව, තමන්ගේ මතයේ ඉන්න බව, මෙන්න මේ සියලුම දේවල් එයාට පේනවා. මොකද්ද වෙන්නේ? මෝඩකමක් කියලා. අන්න එතන තමයි එයාට මෝඩකම කියන නිර්වචනය, අවිද්‍යාව කියන නිර්වචනය එයාට අර්ථාන්විත වෙන්නේ. එතකොට යා ප්‍රතිපදාව එදත් ඊයේ ડોක්ටර්ද කොහෙද කිව්වේ අපි හරියට මෙව කරන් ඉන්නකොට පොඩ්ඩක් නැත්තම් අපට අරක දැනෙනවා. මොනවා හරි කාරණාවක් මේ ආපු ගමන්ම අන්න අර කාරණාව දැනෙනවා. ආයතනින් එහාට යන්නේ නේ. අන්න හික්මෙනවා. හික්මෙනවා කියන්නේ නැත්තම් හික්මෙනවා නෙමෙයි. නැත්තම් මොකද වෙන්නේ? ඔහේ අර ඒ කියන්නේ ඇත්තටම ඒකට හේතුවම මේ අඩුම තරමේ බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි. විමුක්තිකාමී අන්‍ය තීර්ථකයන්ගේ චින්තනයවත් නැහැ. අන්‍ය තීර්ථකයන් හරි චින්තනයේ තියෙනවා නම් මේ කෙලෙස් එක්ක හැප්පෙනවා. දැන් අපට මතක් වෙනවා කාමරාගේ පටිඝ හිම තියනවා කියනකොට ඒ කට්ටියන්ට මේ අර විදිහට අර බද්ධ වෛරේක අර නැත්තම් අර මේ කාමසේවනය කරමින් අර අමුතු විදිහට ඉන්න එකක් මතක් වෙනවනේ. ඒ කියන්නේ ඒ අපි බලන්නේම අර සමාජයේ තියෙන කාරණාවත් එක්කනේ. කාමරාගේ පටිඝය කියන එක කොයි විදිහට තිබ්බත් කාමරාගේ පටිඝය. හැබැයි යාට ඒ කාරණාව කාමරාගේ පටිඝය කියලා පේනවා. පෙනෙද්දී ඒ කාරණාව වර්ධනය වෙන්නේ නැහැ. ඒ කාරණාව එතෙන් එහාට යන්නේ නැහැ. අන්න හික්මෙන ගතිය. එතකන් හික්මෙන්නේ නැහැ. එතකොට අනිවාර්යෙන් අපි යම් කිසි චින්තනයක් අපේ තියෙනවා. යම් හරි චින්තනයක් පොඩි. ඒ කියන්නේ බුදුරණවහන්සේගේ ධර්මයෙන් තොරව හරි සත්‍යවාද චින්තනයක් තියෙනවා නම් මේ කෙලෙස් එනකොටම අන්න අර දැක්මින් පේනවා. ඒ දැක්මින් පේනකොට සක්කාය දිට්ඨි ප්‍රහාණය නොකළ බුදුරණවහන්සේ ධර්මයෙන් පිට වුණත් වෙන අන්‍ය තීර්ථක ශාසනයක උනත් සත්‍යවාදී නම් එයා අන්න කෙලෙස් ප්‍රහාණය කියන්නේ ලෝකයේ කෙලෙස් ප්‍රහාණය කරන එකට යනවා. ඒකනේ ඉතින් මේ උද්දකරම් පුතාලාර කාලාම සහ අනිකුත් අය කාමරාග පටික නෑනේ. එහෙනම් ඒකත් එක්ක යාලා හැප්පිලානේ. එහෙනම් මොනවා හරි ධර්මවිනයක් මොනවා හරි හික්මෙන ක්‍රමයක් නැති තැනදී අපට කෙලෙස් එක්ක අපින්නේ. කෙලෙස් එක ඉන්නේ. කෙලෙසේ කියලා දන්නවා කෙලෙසේ ප්‍රහාණය කරනවා. අන්න කෙලෙසයි කෙලෙස් ඉක්මවීමයි. කෙලෙසයි කෙලෙස් ඉක්මවීමයි. එතකොට ඇත්තටම අර ජීවිතේ පුදුම සුන්දරත්වයක් දැනෙනවා. අපි හරියටම මේ සත්‍ය හිත හැබැයි සත්‍ය හිතන්න ඕනේ. අපි බලෙන් නිකන් ඔහි ප්‍රහාණය කරනකොට බලෙන් මොවදයක් කියලා අපි මේ බලෙන් අයින් කරන්න ගන්න. බලෙන් අයින් කරන්න දැඟලුවා කියලා ඒක වෙන්නේ නැහැ. සත්‍යවාදී බවක් නේ. ජීවිතේ සත්‍යවාදී වුණා නම් මේ ජීවිතය ගැන හොයන අන්න ඒ කෙනාට ඒ කෙලෙස් ප්‍රහාණය කරන වැඩපිළිවෙල සිද්ධ වෙනවාමයි. එයා සිල්වත් වෙනවාමයි. එයාට මේ බාහිරෙන කෙලෙස් දැන් අර මේ සල්ලේක සූත්‍රෙත් පෙන්නන්නේ ප්‍රාණඝාතය නොකරනවා. මේ කෙලෙස් ප්‍රහාණය. හොරකම් නොකරනවා. අන්න කෙලෙස් ප්‍රහාණය. ඊර්ෂ්‍යා නොකරනවා. දැන් මේ දකින්න විදිහත් එක්ක මේ ප්‍රහාණය කරන විදිහ අන්න එතන කෙලෙස් ප්‍රහාණය. ඉතින් ඒ නිසා ඒ විදිහට අපි ටික හිතන ක්‍රමේ වර්ධනය කරගන්නට ඕනේ. ටික මම අර කියපු භාවනා ක්‍රමේ යන්නේ එකයි ගොඩාක් උපකාර තියෙන අපිට සිහියක් පිහිටවා ගන්න. නැත්තම් අපිට අර සිහියක් පිහිටවන්නේ නැහැ. චින්තනයක් නැහැ. සිහිය පිහිටීමක් නැහැ. චින්තනයේ සහිත සිහිය පිහිටීමක් නැහැ. අපි වෙන මොකද්ද ඔය එකක් දඟලනවා කරන්න. ඉතින් ඒක කරා කියලා ජීවිතේ සත්‍යවාදී වෙන්නේ නැහැ. එතකොට කියපු කරුණුත් එක්ක මේ සීල සූත්‍රයේදී ඉතින් උපාදානස්කන්ධය ඉවසනාවේ හිඳිනවා. ඒක දැන් කියනවානේ සහතන් වහන්සේත් මෙහෙමයි කියලා. එතකොට එතන දහම් පරියාය සහ දැන් අදහන විදිහවනේ පුද්ගලයෙක් කියන එක දැන් ඒ තමම කියන එකක් නෑ. සාරිපුත්ත මහ රහතන් වහන්සේට මෙහෙමකට කිව්වොත් අර පරියායකින් කතා කරන්න බැහැ. එතකොට එතන ඒ දේශනාවේ කොහොමද දැන් එතන හික්මීම කියන එක සහ ඒ ටික අපි එහෙම ගන්න ඕනේ. ඒකෙදී මේකෙදිම කියන්නේ ඉන්න කෙනාටනේ. ඒ කියන්නේ දැන් එතන කෙලින්ම කතා කරනවා සිල්වන්තයා. සෝතාපන්න කෙනා, සකදාගාමි කෙනා, අනාගාමි කෙනා, රහතන් වහන්සේ වුණ කතා කරන්නේ. ඒතර සම්පූර්ණ කතා කරන ඉන්න කෙනා. ඉන්න කෙනා කියලා කතා කරාම ඉන්න කෙනාගේ නිවැරදි ගෝචරත්වය ගත්තාම යෙදීමක ස්වરૂපයක් ලැබිලා. ඒ කියන්නේ දැන් ඔන්න මේ කෝපය කියන ස්වરૂපය තමයි මම පේනවනේ. එතකොට යෙදීමක් වෙලානේ.
මාව පේන ස්වરૂපයක් වෙලානේ. ලැබිලානේ ඒක. අන්න ඒක තමයි සාස්වා උපාදානීය. නැත්තම් හිතන්න ගන්න එක නේ. පංච උපාදානස්කන්ධ විග්‍රහය නැතුව හිතන්න ගන්න එක. දැන් අපි හිතමුකෝ රූපය කතා කරනවා. ස්වરૂප හඳුනා ගැනීම කතා කරනවා. දැන් හඳුනා ගැනීම කතා කරන හඳුනා ගැනීම විතරක් කතා කරන තැනදී හඳුනා ගැනීම අනිත්‍යයි කියලා කතා කරනවා. දැන් අපි හඳුනා ගැනීම අනිත්‍යයි කියන්නේ ඒ හඳුනා ගැනීම මොකද්ද? යෙදීමක් නැති, යෙදීම කතාවක් නැත්තම්, ලැබීමක ලංවීමක් නැත්තම් ඒ හඳුනා ගැනීමට දෙන නිර්වචනය මොකක්ද? නිර්වචනයක් දෙන්න බෑ. මොනවා හරි යෙදීමක් තියෙන්නට ඕනේ. මොනවා හරි යෙදීමක හඳුනා ගැනීමක් අන්න ඒකට ලැබිලා තියෙන්නේ. කියන්නේ ඒකට ලං වෙලා තියෙන්නේ. එහෙනම් අපිට හිතන්න ගන්න අනිවාර්යයෙන්ම යෙදීමක ස්වરૂපයක් හරි හඳුනා ගැනීමක් හරි දැන ගැනීමක් හරි මම අර ලැබීම කියන වචනේ පාවිච්චි කරේ සාස්වා උපාදානීය කියන කාරණාවත් එක්ක මේ නිර්වචනයේ තියෙන්නම ඕනේ. එතකොට ලෝකේ ඉන්නවා කියද්දී වචනෙන්ම රහතන් වහන්සේත් ලෝකේ ඉන්නවා. යෙදීමක් තියෙන්නේ. ධර්මපරිය මම අර මේකල එක සාකච්ඡාවක පැහැදිලි කරනවට මතක නැහැ. මෙතනදිමද මම පැහැදිලි කරේ කෙනෙක් කලින් සාකච්ඡාවකදී රහතන් වහන්සේ කියන්නේ ලෝකයේ කතාවත් එක්ක කතා කරොත් උද්දකරාම පුත්තල වගේ කෙනෙක්. ආයෙ වෙන කිසි වෙනසක් නැහැ. ඉන්න කෙනෙක්නේ. එහෙනම් උද්දකරාම පුත්තලත් කාමයයි රාගයයි නැහැ. හරි ශාන්ත විදියට ඒ කියන්නේ විතරාගී විදෝෂී අය. අන්න එච්චරයි නිර්වචනය. රහතන් වහන්සේ එච්චරයි නිර්වචනය. ඇයි ඉන්න කෙනෙක්නේ. හැබැයි ධර්මයේ කියන කාරණා ප්‍රතිපදාවත් එක්ක ගත්තට පස්සේ ඉන්න රහතන් වහන්සේද නැති රහතන් වහන්සේද කතාව නැහැ. එතකොට එතන අර්ථය. සෝතාපන්න කියන එකේ අර්ථය මාර්ගෙට පැමිණීම. සෝතාපන්න කෙනා කියලා ගත්තට පස්සේ ඉන්න කෙනෙක්. එතන ඉන්න කෙනා නිර්වචනයයි ප්‍රතිපදාවයි කියන්නේ දෙක. අසන දිටදම සුඛ විහරණය කියලා රහතන් වහන්සේ කතා කරනවා. මොකද ඒකත් කතා කරන්නේ ලෝකේ. ඇයි දිටදම සුඛ විහරණය. ඉතින් දැන් ඉන්නවා කියන එකනේ කියන්නේ. දැන් ඉන්නවා ලෝකයක් තියෙනවා. අන්න සැපසේ වාසය කරන්න අරක හේතු වෙනවා. අර මානසිකාරය කිරීමත් එක්ක. හැබැයි දහම්පරියායක් බලනකොට දහම්පරියායට යමු වෙලා බලනකොට ඉන්න රහතන් වහන්සේද නැති රහතන් වහන්සේද ලෝකයක් තියෙන එකක්ද ලෝකේ නැති එකක්ද? ඉතින් ඔය කතාය දෙන්න විදියක් නැහනේ. අපි යෙදෙන කාරණාව එක්ක විචක්ෂණය චින්තනයක් යොමු කරමින් දර්ශනයක් එක්ක භාවිතයක් කරනවා. අර කිසි කතාවක් කරන්න විදියක් නැහැ. අන්න ඒක තමයි චත්තාරීක සූත්‍රෙ පෙන්නන්නේ. ආර්ය චිත්තස්ස ආර්ය මග්ගං සමග්ගිනෝ ආර්ය මග්ගං භාවයතෝ ඔය වචන තියෙන ආර්ය සිත ආර්ය මාර්ගයේ භාවිතය අන්න ඒ විග්‍රහය තමයි චත්තාරීක සූත්‍රයේ තියෙන්නේ. අන්න මාර්ග කෘත්‍යම විග්‍රහ කරනවා. එතකොට එතන මේ කවුද කියන කතාව අදාළනේ. මූලිකව ඉන්න කෙනෙකුට තමයි ඉවසන්න ගන්න තියෙන්නේ. ඉන්න කෙනෙක් එක්ක ඉන්න කෙනා ඉවසන්නේ රහතන් වහන්සේවත් ඉන්න කෙනා. ඉන්න කෙනා පංච ඉන්න කෙනාට ඉතින් දැන් අපි කියනවා රහතන් අද සමාජයේ විග්‍රහය කරන රහතන් වහන්සේට ස්කන්ධ පංචස්කන්ධ තියෙන්නේ කියලා. ඉතින් රහතන් වහන්සේට පංචස්කන්ධ තියෙන්නේ කියලා කියන්නේ ඒ කියන්නේ හම්බෙලා නෑනේ. ඒ කියන්නේ එහෙනම් පංචස්කන්ධය යන රහතන් වහන්සේට තියෙන්නේ ඉන්න රහතන් වහන්සේට රස විඳින්න බෑ, රූප පේන්න බෑ, ඇහෙන්න බෑ. ඒ පැවැත්මක් නෑනේ. ඒ සාස්වා උපාදානිය නෑනේ. පැවැත්මක් නෑ. එහෙනම් ඉන්නවා කියන වචනේ කියන්නත් බෑනේ. පංචස්කන්ධ තියෙන්නේ කොහොමද ඉන්නවා කියලා කියන්නත් බෑ. කිසි දෙයක් පරිහරණය කරන්න විදියක පරිහරණය කරන්න දෙයක් නෑ. කතාව මොකක්වත් නෑ. අර අපි අර ඔය ඔක්කොම අර පටු මානසිකත්වෙන්නේ බලන්නේ. ඒ කියන්නේ දැන් මම රාගය ඇති කර ගන්නවා. මම දේශය ඇති කර ගන්නවා. ඕක නැති එකට කතා කරනවා අද සමාජයේ කෙලෙස් නැහැ කියලා. ඕකට අපි කතා කරනවා උපාදානයි නැහැ කියලා. ඒ නිසා දැන් රහතන් වහන්සේ රාගය ඇති කරගන්නේ නැහැ ඉන්න කෙනා. රහතන් වහන්සේ දේශය ඇති කරගන්නේ නැහැ ඉන්න කෙනා. ඒ නිසා කතා කරන උපාදානක ස්කන්ධ තියෙනවා කියලා. හැබැයි පැවැත්ම කියන එක අර ඇත්තම දෙක කවුරුත් හොයන්නේ නැහැ. යථාර්ථවාදීන් හොයන්නේ නැහැ. හොයන්නේ නැති නිසා තමයි සම්පූර්ණයෙන්ම මේ ලොකු ආරවුල කියන්නේ මට හිතා ගන්න බෑ මෙච්චර මේකට මේ ආරවුල තියුනේ කොහොමද කියලා. සමහර කරුණු ගත්තට පස්සේ කොහෙන්වත් ගලවන්න බැරි වෙන විදිහට සාධාරණී විදිහට හේතු සකස් වෙලා තියෙනවා ඒ කාරණා විග්‍රහයට ලෝකෙට. සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය කියන්නේ ඒකනේ. හතරන් වගේමයි. මට යකඩ නෙමෙයිනේ. යකඩ නම් ප්‍රතික්ෂේප ගන්න පුළුවන් මේ හතරන් නෙමෙයි කියලා. හතරන් වගේම දේ ප්‍රතික්ෂේප කරන්න බෑනේ.
එතකොට මේ විදිහටම විග්‍රහය එනවා. ඒක තමයි මට මේ ප්‍රශ්නේ ආවේ රහතන් වහන්සේ කියන පැත්තෙන් නෙමෙයි. ඒ කියන්නේ අපි රහතන් වහන්සේ කියනවා දැන් මේකේ දහම් පරියාය කියන එක බලපුවම දැන් පංච උපාදානස්කන්ධේ හැමෝටම පොදු දෙයක්. ඒතකොට තමයි මේ දැන් සද්ධානුසාරී කියලා දැන් ඒ පැත්තෙන් බැලුවොත් එහෙම දැන් ඒ පැත්තෙමුත් එනවා අනිත් පැත්තට ඒ කියන්නේ දැන් පංච උපාදානස්කන්ධය කියලා. මෙහෙමනේ. ඒක කියලා දෙන එක. එයාට පංච උපාදානස්කන්ධයක් හම්බව දර්ශනා කරනවා කියන එක නෙමෙයි කියන්නේ. එයාට පංච උපාදානස්කන්ධයක් හම්බව දර්ශනා කරනවා කියන එක නෙමෙයි කියන්නේ. එයා කරන කාරණා වෙන්නේ මෙහෙමයි කියලා කියන්නේ. දැන් සිල්වන්ත කෙනාට පංච උපාදානස්කන්ධය හම්බව දර්ශනා කරන අනිත්‍ය දුක්ඛ අනාත්ම රෝග ගන්න එහෙම කරනවා කියලා නෙමෙයි කියන්නේ. එයාට හම්බෙලා කරනවා කියලා නෙමෙයි. එයා සිදුවෙන වැඩපිළිවෙලේ ක්‍රමය කියන්නේ. එයාට සිදුවෙන වැඩපිළිවෙල දැන් ලෝකෙට කියලා දෙන්නේ. ලෝකෙට කියලා දෙද්දී එයාට සිදුවෙන වැඩපිළිවෙල. එයාට සිදුවෙන්නේ පංච උපාදානස්කන්ධය කියන කාරණාවක අන්න සිදුවෙන විදිය කියනවා. එයාට හම්බෙලා පංච උපාදානස්කන්ධයෙන්. එහෙනම් පංච උපාදානස්කන්ධය කියන ඥානයක් හම්බෙලා තියෙනවනේ. එහෙම කතා කරොත් එහෙම රහතන් වහන්සේට කතා කරන්න බෑ. දැන් සිල්වන්තයාට පංච උපාදානස්කන්ධ ඥානයක් කියන එක නැහැනේ. සිල්වන්ත වුණා කියලා. එතකොට අපි ඒක කතා කරන්නේ ධර්මයේ. එහෙමනම් රහතන් වහන්සේට පංච උපාදානස්කන්ධ දර්ශනා කරනවා කියන්නත් බෑ. මෙතෙන්ද අපි කතා කරොත් එයාගේ ගෝචරත්වයෙන් සිල්වන්තයාගේ ගෝචරත්වයෙන් මේ පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න විදර්ශනා කරනවා කියන එකක් අපි කතා කරුවොත් රහතන් වහන්සේට පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න විදර්ශනා කරනවා කියන එක කතා කරන්න බෑ. මොකද ඒක එහෙම එකක් නැහැ. රහතන් වහන්සේට පිටේ ඉඳලා සිදුවෙන කාරණාව කියන්නේ. පිටේ ඉඳලා ඉන්න අයගේ සිදුවෙන කාරණාව කියන්නේ. ඔය දැන් සාමාන්‍යයෙන් කියවනේ නේද? සාකච්ඡාව පටන් ගන්නකොට කියවනේ අර මේ තම ඒ ආකාරයේ එනකොට ලෝකේ කෙනෙක් එක්ක කතා කරන්න බැහැ තමයි. මම කියන්නේ ඒ විදිහේ එකක් නේද එතන වෙන්නේ කියන එක. කියන්නේ අදාළතාවය කෙනාට සිස්ටම් එක එකයි. එතකොට දැන් අපිට කෙනෙක් ඉන්නවා මෙහෙම උගල ඉන්න. හැබැයි පොදුවේ කතා කරන්නේ සම්පරියයි හැමෝටම. එතකොට මේ පරියාය ඔස්සේ ඒ කෙනා අදාළ වෙන්නේ. ඒ කියන්නේ කතා කරනකොට හැමෝටම එකක් විදිහට කතාවක් කරන්නේ. හැබැයි අපිට කියලා දීම පිණිස මෙයාගෙත් මෙහෙම මෙයාගෙත් මෙහෙම මෙයාගෙත් මෙහෙම කියලා කියනවා. දැන් අර තමයි නැද දැන් සාකච්ඡා පටන් ගන්නකොට කියවනේ අර දැන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට කියන්නේ අර විදිහේ දැක්මක ඉන්න දැනීමෙන් දකින්න කියන කාරණාවක් එක්ක කෙනා කතා කරන්න කියන ප්‍රශ්නයක් එනවා. එතකොට නමුත් මෙතන කියලා දීම පිණිස නිදහනේ එනවා. මේක නයි. හැබැයි පරියාය හැමෝටම ඒක බලපුවාම අරයන්යා කියන්න බෑ. දැන් ධර්මයේ අර්ථය කියොත් ඔය විග්‍රහය කියන්න බෑ. ධර්මයේ ප්‍රතිපදාවේ අර්ථය කියොත් මෙහෙම පුජ්‍යලෝ ටිකක් වෙන් කරන්නත් බෑ. ඔය විග්‍රහය කියන්නත් බෑ. පිටේ ඉඳලා දැන් මම අර එදා මදස්සික කියලා නැද්ද මන්ද එක අර මං අර කිව්වේ මේ චක්කු සම්පස්සයි රූප සම්පස්සය ගැන විග්‍රහ කරන්න කියලා. මේකේ අර්ථය මොකද්ද? චක්කු සම්පස්සය කියන්නේ මොකද්ද? රූප සම්පස්සය කියන එකේ සරල යෙදෙන අර්ථය. එතකොට දැන් අපට පේන කාරණාව තමයි ඇහැට රූපයක් පේනවා. දැන් අපේ අත්දැකීම සම්පූර්ණයෙන් ඕකනේ. ඇහැට රූපයක් පේනවා. එතකොට දැන් අර අපි මොනවා හරි ක්‍රමයකට හිතාගෙන ගියාට පස්සේ මගේ ඇහැට තියෙන රූපයක් පේනවා කියන එක ගන්න බෑ කියන කාරණාවකුත් එනවා. ඊළඟට නෑ කියන කතාවට යන්නත් බෑ. මම අර ඉදා ප්‍රඥායකේ ධර්මදේශනාදිත් පැහැදිලි කරේ. මම මේකට ඔන්න කතාවක් කියනවා පෙනීමක් යෙදුණා කියලා. මම කියන්නේ ඇහැට රූපයක් පෙනුණා කියලා. මං කියනවා පෙනීමක් යෙදුණා කියලා. දැන් චක්කුණා රූපන් දිස්වා කියනකොට අන්න සාමාන්‍ය ඔහේ විග්‍රහ කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් දැන් රස විඳිනවා මොන හරි ඒ ලෝකේ කතාවක් කතා කරගන්න පුළුවන්. හැබැයි ධර්මපරියායක් කතා කරන්න යනකොට මට කියන්න බෑ ඔය ඇහැට මේ රූපෙ පෙනුණා කියලා. පෙනීමක් යෙදුණා. නැත්නම් ඒක තවත් විග්‍රහ කරනවා නම් ඇසක් යෙදුණා රූපයක් යෙදුණා. චක්කු සම්පස්සය කියනවා ඇසක් මනාව යෙදීම. රූප සම්පස්සය කියනවා රූපයක් මනාව යෙදීම. ඒතර ඇසක් මනාව යෙදුණා රූපයක් මනාව යෙදුණා. මං කියවේ නෑ මේ ඇහැ තියෙනවා අර රූපේ තියෙනවා
ඔය කතන් දෙක කිව්වේ නැහැ. එතකොට ධර්මපරියායකට තල්ලු කිරීමක් කතා කරනකොට කිසිදු විදියකින් කියලා දෙන්න බෑ. කියලා බුදුරණවහන්සේගේ ස්වභාවයන් එකයි. බුදුරණවහන්සේ සත්‍ය කියන නිසා ධර්මපරියායක් කියද්දී දෘෂ්ටියකට හිතනද මම අර ඊයේ ડોક્ટર ශාමලත් එක්ක කතා කරා සද්ධාරුචි අංශව ආකාර පරිවිතක්ක දිටි නිඥානක් අද්දී. ඔය කරුණු පහට ගෝචර වුණොත් දෘෂ්ටියක්. දැන් ඇහැට රූපයක් පෙවුණා නේද කියලා මං ඇහුවොත් ඔක ගෝචර නැහැ. ඔක ගෝචර නැහැ කියන්නේ ඔක තමන්ගේ පැත්තට ගන්න බෑයි. හැබැයි ඇහක් කෙදිලා රූපයක් කෙදිලා පෙනීමක් කෙදුණා නේද කියලා මං ඇහුවොත් සිද්ධිය වුණා කියපු කරුණ තුල අර්ථය ටිකක් අපිට හොයන්න තියෙනවා. ඇහක් කෙදුණා කිව්වේ මොකද්ද? රූපයක් කෙදුණා කිව්වේ මොකද්ද? පෙනීමක් කෙදුණා කිව්වේ මොකද්ද? දැන් ඕකේ එකක් හොයන්න තියෙනවා. තේරුණත් නැතත් ඒකයි දහම්පරියාය. තේරුණොත් නැතත් දහම්පරියාය ඒක. එතකොට ඔය දහම්පරියාය කියලා. හැබැයි ඕකේ කෘත්‍ය වෙනකොට විචක්ෂණයත් එක්ක ප්‍රතිපදාව යොමු කරගෙන යනකොට ඇහැ කෙදීම බවක් හම්බෙලත් නැහැ. රූපයක් කෙදීම බවක් හම්බෙලත් නැහැ. මේක කතාවක් විතරක් වෙලා ඉතර වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධයක් තමයි යෝනිසමනසිකාරය කරන්නේ. හැමෝටම පොදුවේ කියනවා. දැන් අපි හිතමුකෝ රහතන් වහන්සේ නමක් හිටියත් පුත්තජණෙක් හිටියත් ඇහැට රූපයක් පෙනෙන සැන කියන ලෝකේ කතාව කතා කරනකොට ඇත්ත කතා කරද්දී කියන්න වෙන්නේ ඇහක් කෙදුණා රූපයක් කෙදුණා පෙනීමක් කෙදුණා. පුත්තජණට කියන්න තියෙනෙත් ඒක රහතන් වහන්සේට කියන්න තියෙනෙත් ඒක. හැබැයි මේකේ අර්ථය සිද්ධ වෙනවා නම් පුත්තජණට අර්ථය සිද්ධ වෙන්නේ නැහැ. රහතන් වහන්සේ සිද්ධ වෙනවා ආ කතා කරන්න දෙයක් නැහැ. හැබැයි අර්ථය සිද්ධ වෙනවා කියන කාරණාව අපට අහපව් මේ ආංගාරයගේ අර විදිහටයි වෙන්නේ. ඒ කතා කරන අර්ථය කතා කරන්නේ අපි ආයේ පුජ්‍යල ස්වභාවයක් දාගෙන ඉවරයි. හැබැයි අපට කියලා දෙන්න වෙන්නේ අන්න පංච උපාස්කන්ධය තමයි ඒක තමයි ඕනිසමනසිකාරක. කියන්නේ සැබෑම යෙදීමේ කෘත්‍යය. නැත්තම් අන්න පුතඥයා ඉන්නවා එයාට තේරෙන කාරණාව පංච උපාස්කන්ධයක් නෙමෙයි එයාට තේරෙන්නේ වෙන තියෙන එකක් හැටියට. එතකොට ඒක වෙනම මනසිකාර කරන්න. නෑ එතකොට වෙන්නේ නෑ සෝතාපන්න වෙනවා කියන එක. ඒ කාරණාව කොට වෙන්නේ. එතකොට ඒ කාරණාව කීම මාර්ගය කියන කාරණාව ඉදිරිපත් කරන වැඩ පිළිලක් නෙමෙයි. ධර්මයේ කියන කාරණා ඉදිරිපත් කරන වැඩ පිළිලක් නෙමෙයි. මොකද හේතුව මොනවා හරි සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානක් අන්ත වලට කොටු වෙන විග්‍රහයක් තමයි දීලා තියෙන්නේ. ඒක නිසා දහම්පරියාය කතා කරනකොට දහම්පරියාය ලෝකයේ පැත්තෙන් පෙනෙන විග්‍රහය කතා කරනකොට කොහොමත් එකම විදිය. පටිච්චසමුප්පාද න්‍යාය කතා කරනකොට විග්‍රහය හැටියට අපි හිතමු අවිජ්ජාපච්චය සංඛාර නැත්නම් මදුපිණ්ඩික සූත්‍රයේ පරියාය පුතඥයටත් ඒ විදිහම කතා කරන්න තියෙන්නේ. රහතන් වහන්සේලාත් ඒ විදිහම කතා කරන්න තියෙන්නේ. කිසි වෙනසක් නැහැ කතා කරන්නේ. හැබැයි මේ අය ඒකට යොමු වෙනවා, දකිනවා, ප්‍රතිපදාව වෙනවා කියන එක වෙනස්. වෙනස් කියන කතාව කතා කරන්න දෙයක් නැහැ. සම්පූර්ණ ප්‍රතිපදාව කතා කරද්දී මොකද ප්‍රතිපදාවේ සිල්වන්ත කෙනෙකුයි රහතන් වහන්සේ කෙනෙකුයි කියන කතාවේ අර්ථයක් එන්නේ නැහැ. ඊතරීම සිද්ධ වෙන්නේ. ඒතකොට මේ කතාව වෙන්නේ නැහැ. ඒ නිසා යාට ගෝචර වෙන්නේ මොකද්ද කියන කාරණාව දාලා නැහැ. සිද්ධිය කතා කරනවා ඒක. හැබැයි සෝතාපන්න වෙනවනේ. එහෙනම් අන්න සිල්වන්ත සෝතාපන්න වෙන්නේ toy කාරණාව කරද්දී නම් සිදු වෙන්නේ ඒක. එහෙනම් පංච උපාස්කන්ධය කියන කාරණාව එක්ක යාට යෝනිසමනසිකාරයකට ඉඩ හම්බෙලා. ඒකෙන් තමයි යා කියන්නේ යෙදෙන්නේ ඒක දර්ශනය සවිසුද්ධ වෙනවා. එච්චරයි. නැත්තම් යා ඕන් දැන් රූප උපාදානස්කන්ධය මේකයි. වේදනා උපාදානස්කන්ධය නෑ එහෙම එකක් නෑ. ඒක යාට ලැබෙන දෙයක්. දැන් මම අර කිව්වේ දැන් කෝපේ පෙනෙනවා කියන කාරණාව හිතුණාට පස්සේ අපි මම දැන් පිටින් කියනවා අන්න වේදනා උපාදානස්කන්ධ අනිත් වශයෙන් බලනවා කියනවා. එතකොට දැන් ඕකේ සිදුවීමේ වැඩපිළිවෙල යෙදීමක විදීමක් ලැබිලා. හැබැයි දැන් අපි තමයි ડોක්ටර් හරි අමද්දශරි මේක බලාගෙන කරනවා කියලා. ඔන්න යෙදුනා, ඔන්න වින්දා, ඔන්න ලැබුණා, ඔන්න සාසව උපාදානි. නෑ. එහෙම වුණොත් මේක ප්‍රඥාවට ගෝචර එකක් නෙමෙයි මානසික සංකල්පයක්. ඒක මානසික සංකල්පයක්. අපට කරන්න තියෙන කාරණාව අපි දැන් ඉස්ලාම කෙනෙකුට කියලා දෙද්දී පංච උපාස්කන්ධයක් කියලා දෙන්න බෑ. රූපයක් කියලා දෙන්න ඕනේ. ඇයි? එයාට හම්බෙන්නේ කන්නේ. විමසන්න කතා කරන්නේ. එයාට හම්බෙන්නේ රූපේ. හැබැයි පිටින් සිද්ධිය ගත්තොත් එහෙම
ඒකත් තමයි පංචපාස්කන්ධික විද්‍යාව. එයාට හම්බෙන්නේ රූපේ. එයාට ඒක විග්‍රහ කරගෙන යනකොට සිදුවෙන වැඩපිළිවෙලේදී යා විදර්ශනාවක් නම් වෙන්නේ විචක්ෂණයක් නම් වෙන්නේ පංචපාස්කන්ධය තමයි දකින්නේ. හැබැයි එයාට පෙන්ලා දෙන්න වෙන්නේ රූපය. විදීම, හඳුනා ගැනීම, දැන ගැනීම. මේ කාරණාවක් එක තමයි එයාට පෙන්වන්න තියෙන්නේ. මොකද එයාට ගෝචර වෙන කාරණාව ඒක. යෙදීමේ කෘත්‍ය පංචපාස්කන්ධය. ගෝචර වෙන කාරණා විචක්ෂණය කරද්දී යෙදීමේ කෘත්‍ය අට දකින්නේ. ගෝචර වෙන කාරණා විචක්ෂණය කරද්දී යෙදීමේ කෘත්‍ය අට දකින්නේ. එතකොට යෙදීමේ කෘත්‍ය අට දකින්නවා කියන්නේ සිදුවන්නේ පංචපාස්කන්ධයේ යොනසමන්ත්‍රිකාරය කරන්නේ. ඇයි යෙදුනේ පංචපාස්කන්ධයෙන්? එයා විමසන්න ගත්තේ වේදනාව සංඥාව වෙන්න ඕනේ. මොකද එයාට තමක තේරෙන්නේ නැහැ. ඒක ප්‍රඥාව නෙමෙයි. ප්‍රඥාවට දෙන්න යන කාරණාව. එතකොට රූප වේදනා අඤ්ඤ සංකාර වෙන විතරයි. දැන් අන්‍ය තීර්ථකයන්ට අර කාරණාවක ඥානයක් නැහැනේ. පංචපාස්කන්ධය කියන කාරණාව. රූප වේදනා අඤ්ඤ සංකාර විඥාන ඕන කෙනෙකුට ගෝචරයිනේ. කියලා දුන්නොත් එහෙම ගෝචරයි. ඒතකොට ඒ කාරණාව ඕන විදිහට ගන්න පුළුවන්. හැබැයි ඒකත් එයාට ලැබෙන දෙයක් බවට පත් වුණොත් එහෙම රූප වේදනා අඤ්ඤ සංකාර විඥාන අනිත්‍ය හැටියට දුක්ඛ හැටියට එයාට ලැබෙන දෙයක් බවට පත් වුණොත් එහෙම ඒක සක්කාය කෙදීමක් නේ අපව. එයාගේ සක්කාය මෙතන යෙදිච්ච කාරණා සක්කා ප්‍රහාණය නඩබිල්ලක් හම්බුන්නේ අහපෝ සක්කාය කාරණාවක් යට හම්බෙනවා. අහපෝ සක්කාය කාරණාවක් හම්බුණා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය දුක්ඛ විපරිණාමයි කියලා සක්කාය කියනවා. හැබැයි බුදුරණවහන්සේගේ විග්‍රහය එහෙම එකක් දෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා කියනන් පස්සේ අන්න බුදුරණවහන්සේ වෙනම හික්මුවනවා. අන්නේ හික්මීමකදී සක්කාය කෙදීමක් නොවනට පිළිලක් පෙන්නන්නේ. අතන වෙන්නේ රූප වේදනා අඤ්ඤා සංකාර විඥාන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තමයි ලැබෙනවා. අතන එහෙම ලැබෙන එකක් නෙමෙයි පෙන්නන්නේ. අන්න එතකොට සිද්ධිය යෙදීමේ ඇත්ත දැක්කා. එච්චරයි. එතන දැන් ඔය කියන්නේ මට ඒක දෙන්නා. කෙලීමක් ඉදරන්නේ කියලා අහන්නේ. ඒක මගේ පැත්තේ මම දැන් කියන්නේ නැති. ඇහැට දෙන්නක් කුරානේ කිව්වොත් එහෙම ගන්නත් ඒක කොහොමත් නෙවෙයි. ඒක මම සාමාන්‍ය තරංගවලදී සාකච්ඡා පොඩ්ඩක් කියන්නේ. මම ඒකට හිතනකොට දැන් එහෙම දැන් සාමාන්‍ය මට කිව්වොත් ඒ විදිහට කිව්වොත් එතකොට මම ඒක හිතෙන්නේ නැහැ. ඔව්. ඒ කියන්නේ ඒ යෙදීම මම බලන්නේ ඒක ඇහැ කියන එකත් එක්කනේ. ඔව් අනිත් එක තමයි හිතින් යනවා විතරකුත් නෙමෙයි. ඇහැට පෙනීමක් හිතනවා කිව්වොත් එහෙම අපට ඇහැ තිබිලත් ඉවරනේ. ඒ කියන්නේ අපි පැත්තේ මොනවද ටිකක් තහවුරුලත් ඉවරනේ. පෙනීමක් හිතනවා විතරක් කියනකොට අන්න නැත්නම් ඇහැක් හිතනවා රූපයක් හිතනවා පෙනීමක් හිතනවා. ඒතර ඇහැට රූපයක් පෙනුණා කියවොත් එහෙම ඒ කියන කීම තුළම ඉවරයි. තියෙන ඇහැකට තියෙන රූපයක් පෙනුණා. ඒක සාධාරණයි ලෝකේ සංවරීමක් කතා කරනකොට. ඒ කියන්නේ බලෙන් සාමාන්‍ය සංවරීමක් කතා කරනකොට ඇහෙන් රූපයක් දැකලා ඒකට ඇලෙන්න එපා ගැටෙන්න එපා. අන සාධාරණයි. හැබැයි ධර්මපරියායක් කියනකොට බුදුරණවහන්සේ පෙන්වන යථාර්ථවාදී සත්‍යය, ඒ කියන්නේ සාමුක්ඛාංශික දේශනාවක් කියනකොට එතනදී ඒ කාරණා කතා කරන්න බෑ. දැන් ඉන්ද්‍රිය සංවරය කතා කරන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවරය ලෝකේ කෙනෙකුට හුරු කරන්න කියන්නේ. ධර්මපරියාය කියන්නේ සාමුක්ඛාංශික දේශනාව. ඒක ඊතර වීමිකුත්. එතකොට ඒක ප්‍රතිපදාව හික්මවීම. එතකොට යෙදුන රූපේ යෙදුන පෙනීමක් එක. ඒ කියපු කියමන තුළම අපට එතනින්ම හිතන්න එකක් තියෙනවා. එක දැනක läග්ගන්නෙත් නැහැ. මානසික කල්පනාවකට යන්නෙත් නැහැ. ඒ කියන්නේ මානසික සංකල්පයකට යන්නෙත් නැහැ. එතනම හිතීමක් හිතනවා කියනවා. ඒ කියන්නේ අපි මේ හිතන විචක්ෂණය කරන එක ඇත්තම ධර්මයේ ගත්තම විචක්ෂණය කරන එකමනේ ගොඩක් ඇහෙන දෙයක් එක තියෙන්නේ. ඒ විචක්ෂණය කරන එකත් එක්ක දැන් අර මම භාවනා ක්‍රමයේ හුරු කරේ යම් ප්‍රායෝගිකත්වයක්නේ. එතකොට ඒකයි විචක්ෂණය කරන එකයි හුරු කරනකොට අපිට කොහොමත් අපේ ජීවිතේ ඒ දැක්මෙන් හැර වෙන දකින්න බෑනේ. ජීවිතේ ඉන්නවා කියන්නේ ඒකත් එක්කනේ. ඒතකොට ජීවත් වෙනවා කියනකොට අපිට මේ කාරණාව යෙදෙනවාමයි. අපි පොඩ්ඩක්වත් විචක්ෂණය කරන්නේ නැත්තම්, පොඩ්ඩක්වත් හිතන්නේ නැත්තම්, කිසි දෙයක් නැත්තම් අපිට යෙදෙන කරුණු එක දකින්න බෑ. තරහෙන් පුරපුර ඉන්නවා. ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා. ඊළඟට අඩු දකිමින් ඉන්නවා. මාන්නෙන් ඉන්නවා. දැඩි බවෙන් ඉන්නවා. රාගෙන් මේ ඔක්කොම වෙන්නේ මොකක් එක්කද? අර විදිහේ හිතීම කියන කාරණාව දිනුවීමක් නැහැ. ඒක දිනු වෙනවා නම් අන්න අර කෙලෙසේ ප්‍රහාණය කරන්න පිළිට යනවා. ඒක ඉතින් අර උපරිම දිනු කරනකොට හිතට එන අරමුණක් එක්ක පවා සාමාන්‍ය එකක් එක්ක පවා අපි අපට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න ඉඩ නැති වෙලා යනවා. අපි හැම වෙලෙම අර
බාහිර හේතු කාරණා මතයි තීරණයක් ගන්න. මගේ සංකල්පය අනුව නෙමෙයි බාහිර හේතු කාරණා මතයි තීරණයක් ගන්න ක්‍රියාත්මක කරන්නේ. මොකද මගේ සංකල්පය කියන කාරණාවට කියන්නේ ලෝක ජීවිතයේදී පවා මගේ සංකල්පය කියන කාරණාවට මේක මෝඩකමක් කෘත්‍යයක් කියන කාරණාව ඉස්සරහට එනවා. අර බාහිර හේතු කාරණා තියෙන ටිකක් තියෙනවා නම් ඉතින් ඒක අපි ජීවිතේදී ක්‍රියාත්මකව කරන්න ඕනේ. අන්න බාහිර හේතු කාරණාත් එක්ක යනවා. එතනින්ම කියවෙලා ඉවරනේ අපි එහෙම චින්තනයක් අපිට තියෙනවා නම් මට මං වැදගත් නොවන වැඩ පිළිවෙලක් ඉස්මතු වෙනවා කියන එක. එද මගේ මනසට එන අරමුණ ක්‍රියාත්මක කරන්න මට ඉඩ දෙන්නේ නැත්නම් එතනම කියවෙලා ඉවරයි මට මං වැදගත් බවක් ඉස්මතු වෙන්නේ කියලා. ආපු නිසා ලෝකේ ඉන්න නිසා ජීවත් වෙනවා. එතකොට ජීවත් වෙන්න ඕන විදිහට අවශ්‍ය ඒ කියන්නේ දැන් මම ලෝකේ ඉද්දි මට ඕන විදිහට ලෝකේ ජීවත් වීමයි ලෝකික ජීවත් වීමක් ලැබෙද්දි මම කියන කාරණාව ගත්ත එක වැරදිද කියලා බව දැකෙද්දි යෙදිච්ච ලෝකික ජීවත් වෙනවා ලෝකෙට ඕන විදිහට. එච්චරයි වෙන්නේ. දැන් මම ලෝකේ ඉන්නවනම් මට හොඳ විදිහට මොන ජීවත් වෙන්නේ. ඒතර අන්න මමත් එක්ක මට ආවේනිකත්වයක් තියෙනවා. හැබැයි මම කියන කාරණා වැරද්ද දකිනකොට ලෝකේ ඉන්නවනේ. ඉන්න ලෝකයේදී අන්න ඒකට අනුව ඉන්න ඕන නිසා ලෝකේට අනුව ජීවත් වීමක් තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ ඉදීමත් එක්කම ජීවත් වීමක් තියෙනවා. ඒක නේද බුදුරණවහන්සේ මට මතක නැහැ විනේද ප්‍රතිප රජුට අනුව ජීවත් වෙන්න ඕනේ කියලා. රජුට අනුව ජීවත් වෙන්න ඕනේ කියලා. එතකොට බලන්නකො කිසිදු කාරණාවකින් අපට දීලා නැහැ අයිතිය ධර්ම මේ ප්‍රතිපදාව සම්පූර්ණයෙන් බලපුවම සාධාරණේ අසාධාරණේ ඊළඟට මේ ඒ කිසි දෙයක් කරන්න අයිතියක් දීලා නැහැ. අයිතිය දෙන්නේ ඉතින් ඇත්තටම ඉතින් මම කියන කාරණා මට ලැබීමක් තිබ්බොත් ඉතින් ඒ අයිතිය කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒක දකින්න විදියක් නැත්තම් අපට මේ ලෝකේ සාධාරණ අසාධාරණේ සහ ඒ කිසි දෙයක් කියන්න බැරි වෙනවා. අර පාරායන වගේ මට මතක නෑ පාරායන වගේ හරි මේ අටක වගේ හරි තිබුණේ යහපත අයහපත සාධාරණ අසාධාරණ මේ එකක්වත් එදින එකක් නෙමෙයි. ඒ ඔක්කොම එදින්නේ යහපත අයහපත සාධාරණ අසාධාරණ මටත් එක්කනේ. මම හොඳයි කියලා ගත්ත එකත් එක්කනේ තියෙන්නේ. ඉතින් එහෙම දැකීමක් අපි තුල තියෙනවා නම් අපි කොහොමද මේ ලෝකේ ප්‍රශ්නත් එක්ක මැරියත් වෙන්නේ? ඒ කියන්නේ එහෙම දැක්මක් තියෙනවා අපේ ලෝකේ හරි අපි ජීවත් වීමේ හරි සමාජීය ජීවත් වීමේ හරි අපි යෙදෙන කාරණා එක හරි අපේ ප්‍රශ්න වල මැදිහත් වීමක් කියන්නේ එහෙම එකකට යන්න බැරි වෙනවා. අද කටකරුන් සයන්නාසේ ලස්සන උපමාවක් කියන්නේ මේ කම්බාදින තරගයක අපි අපේ ලෝකේ තේරෙන දේ තමයි ඇදගෙන අපගෙන තමයි දිනන්නේ. එයානේ දිනන්නේ දැන් සාධාරණ ලෝකේ සම්පූර්ණයෙන් ගත්තනේ. හැබැයි කම්බාදින තරගයේදී අපි අතහැරියා නම් අර ඇතුලේ තියෙන වෙහෙස පීඩාව ඔක්කොම ඉවරයි අපි සැනසෙල්ල. ලෝකෙට අපි වැරදි. හැබැයි තමන්ගේ තියෙන මේ ශක්තිය වෙහෙස ඊළඟට අපහසුව මේ ඔක්කොම ගතලා පස්සේ අපි දිනු අර කට්ටිය වැරදි. වැටිලා, රිදිලා ඔක්කොම වෙලා ඒ කට්ටියන්ට එහා පැත්තේ කට්ටිය. ලෝකෙන් දිනු. හැබැයි අර්ථයෙන් වැරදි. අනිත් වගේ තමයි මේ අපිට අතහරින්න අපේ ලෝකෙට පේන්න පුළුවන් අපට අසාධාරණයක් කියලා. කියන්නේ මේ මහත්තර ප්‍රශ්නයක් කියලා. හැබැයි ඒ වුණාට ඇතුළෙන් දිනු. ඒ හැම එකම ඉන්නේ අපට අපි ඉන්නවනේ. මං කොහොම හරි ඉන්න ඕනේනේ. මං ජීවත් වෙන්නට ඕනේනේ. අපි යනවනේ. දැන් මේ කරුණ නේද ඔක්කොම ඊළඟ ජීවිතයකට යනවනේ. දැන් ඉන්නවනේ. ඊද්දි කොහොමත් අපි හොඳට මොකක් කරලා ඉන්න ඕනේ. දැන් මේ හැම එකම කියලා තියෙන්නේ මට මං වැදගත් නේ. මට මං වැදගත් මොකෙන් හරි. ඉතින් මට මං මොකෙන් හරි වැදගත් නම් මේ ප්‍රශ්නේ ලෝක. ඉතින් අර අසාධාරණ එනකොට, අයුක්තිය එනකොට, අයහපත එනකොට ප්‍රශ්නයක්. දැන් මම කියන කාරණාව නොයදෙන බවක් දකිනකොට අර කිසි ප්‍රශ්නයක් එන්නේ. දැන් අර විදිහට හිතන්න තියෙනවා දැන්. පේන එක තියෙනවා නම් අලනකොට ඒක මට ඒක ආවසන කියන්නේ මේක පේනකොට අපි නැහැ කියලා කිව්වට අත ගෑව තියන්නේ කියන්නේ හිතිලා තිබුණා මට ඒක කොහොමද ගලපන්නේ කියන එක තේරුම් ගන්න නැහැ ඒකටම දැන් අල්ලන කොට නෙමෙයි දැන් තුන් ආකාරයෙන් බලන්න. ඊළඟට අපි ආරම්භ ඒක පස්සේ අනේක අද තමයි මම
හවස මටමත් ඉඳගෙන ඉන්නකොට තේරුණා දැන් මම මේ හරියම වැරකිලා ඉන්නේ කියලා මේ හැංගෙන් ආවට මතු වෙන වෙලාවට එනෝ කඩාගෙන යනවා වගේ ඒකේ එන ස්වභාවය. අපි ඇත්තටම අපි බලෙන් උරු කරන්න ඕන. දැන් මම අර කිව්වේ භාවනාව කරනකොට අනිත්‍ය මනසිකාරය කරන්න කියලා. ඒ වගේ අපි බලෙන් උරු කරන්නට ඕන ටික ටික මේ ජීවිතයේ එදින කරුණු එක්ක අර කාරණා අරගෙන. නැත්තම් එකපාරට උරු වෙන්නේ නැහැ. උරු වෙන්නේ නැහැ අපේ අර දර්ශන කෝණේ නිවැරදිව තියෙනවා නම් ඔන්න හරියනවා. නැත්තම් බලෙන් හිත හිතා උරු කරන්නට ඕන. මොකද අරකින් යට වුණාට පස්සේ මේ ඒකත් එක්ක යනවා. ප්‍රශ්නත් එක්ක යනවා. පේන දකින්නේ මට වැඩියෙන් අපට අඩුම දකින්න පුළුවන් අපි යම් මට්ටමකට විචක්ෂණේ දිනු කරගෙන යනවනම් එන්නේ නැති වෙන්නේ නැහැ. එනේකී ආදීනවේ. දැන් ආදීන දකින්න එකක් තියෙනවනේ. ආදීනව ආස්වාදේ නිස්සරණ එක තුනකුත් තියෙනවනේ. එතකොට එනේකී ආස්වාදේ එනේකී ආදීනවේ ඒ කියන්නේ ගොරෝසු මට්ටමින් අපට අන්න ඒක බලන්න පුළුවන්. අර කාරණා අපි යොමු කරගෙන තියෙනවා. අපි හොඳට හුරු කරන් යනකොට ජීවිතයේ යෙදෙන කරුණු එක ඇත්තටම අර පරිබාහිර යන කාරණා ගොඩාක් කන්ට්‍රෝල් වෙනවා. ඒ කියන්නේ ඒක මේ අපට එනකොටම තේරෙනවා මේ පරිබාහිර කාරණා මොකද්ද කියලා. ඔය ගොඩක් වෙලාට මට මොකක් හරි අඩුවක් මොකක් හරි දැන් එක පාට આવම එනවනේ ඒක මොකක් හරි එකක් එන්නේ. හැබැයි ඒක එක්ක යනකොට යන්න බෑ. එතකොට හොඳට තේරෙනවා මේ දැන් මෙන්න මේ ඕන නැති දෙයක් වැඩ මේ කරන්න කියලා. ඒක දැන් අර එළියට යන්න ඉන්නකොට හරි වටිනවා නේද? ඊපුවාම ආයෙත් මගාරණ එක අප කරන්නේ දැන් ඒ වගේ ඈත් වෙන්න හදන එක. ඒක මොන දේද ඒක යථාර්ථනේ අර ඒක ප්‍රැක්ටිස් කරන්න මේ ඒක ලොකු ඒක නිහිරි වෙච්ච එක හොඳයි. එහෙම නොවුනනම් ආයෙත් ගිහිල්ලා වමනාරි වෙන්න ගත්තා නම් ඒක විසඳ ගන්නත් හම්බෙන්නේ. දැන් මේ නිහිරිම වෙච්ච නිසා ඒක. ඇත්තට අපි අර ඒ කියන්නේ ඒ ප්‍රශ්න එනකොට අපි ඒවත් එක්ක ගොඩාක් හිතන්නට ඕනේ. එහෙම හිතනකොට අපි ගොඩාක් අපි තුලින් අපි වැඩෙනවා. අපි හොඳට මේ හිත විචක්ෂණයක් කරනවා. ඒක පිටපාත පාරිශුද්ධ සූත්‍රය ඔකනේ තියෙන්නේ. මේ ගමට ගිහිලා ආවට මොනවා හරි අහුණා නම් මොනවා හරි නිමිති අහුණා නන්නේ. අහුණා නම් ඇවිදලා එක්කන හොයන්න කියනවා. ඉතින් අපට දැන් පිටපාත යන්න ඕනේ නැහැ නේ මම කිව්වේ මේ ළඟදී කියන්නේ ෆෝන් එකෙන් දැන් මම එව්වේ. මොකින් හරි අර පිටපාත යන්න දෙන්නේ දැන් අපට එනවනේ. ඉද්දිත් එනවනේ. එතකොට අන්න ඒ කාරණාව අපි හොයන්නට ඕනේ. ඒ කාරණා එක හොයනකොට ඇත්තටම මේ කියන්නේ අපි ඒක කරන්නේ නැති තාක්කල් අපි ඇත්තටම විමසන එකක් නැහැ. ඇත්තටම විමසනවා නම් අර කාරණාවක් කරයි මෙතන දියුණුවක් තියෙනවනේ. එතන දියුණුවක් තියෙනවා මෙතනත් එක්ක එනවා විමසන්න. එතකොට නම් දෙකම එක විදිහටම යනවා. ප්‍රශ්නයක් ඉදිරියට විමසන්න එනවා. නිකන් ඉදිරියට විමසනවා. එතකොට ප්‍රශ්නේ දෙක හොඳට විමසන්න. ඒ දැනනවා වැඩි. දැන් මට බලද්දි විමසුවගේ තේරුනේ නැහැ. ඈ? දැන් මේ දවස් ටිකේ දවස් දෙකක් විතර හිටින්නේ මම විමසුවක් ලිකුවල ඉඳලා නැහැ වගේ. අරකදී හොඳට තේරෙනවා. අනිත් එක මේක අවශ්‍යම ප්‍රශ්නේ මතුනේ. අනිත් එක තමයි ඒ දැන් අපිට අපි කැමැති විදිහේ කෙලෙස් කැමැති විදිහේ කරුණක් එක කෙලෙසේ එනකොට විමසන්න තව උපකාරයක් වෙනවා කියන්නේ මේක අයින් වෙන්නේ නැහනේ. දැන් එකපාරට අයින් වෙන එකක් නෙමෙයිනේ. දැන් අපි අනවශ්‍යයක් ආවට පස්සේ නම් එකපාරට සිහි කරපුවම අයින් වෙලා යනවා. ආයි ලොකු දෙයක් කරන්න දෙයක් නැවුන නැති වැඩක් කියලා. හැබැයි අපි කැමති වෙන විදිහේ මොනවා හරි කරුණක් එක කෙලෙසයක් එනකොට අපි කොච්චර විමසුවත් අයින් වෙන්නේ නැහනේ. එතකොට අපට අපි මෙහෙම බර කරනවා වැඩි. එතකොට අපේ දිවෙනවා වැඩි. දැන් අරව නිකන් ඔහේ අනුන්ගේ දෙයක් මොකක් හරි කාරණාවක් එක නිකන් ඔහේ මානසිකාරයක් කරලා ඉවරයි. එච්චරයි. අරක එන්න අපි මෙහෙන් බර කරනවා වැඩි. මෙහෙන් බර කරනකොට දිවෙනවා වැඩි.